දැන් කවුරු සාධුන්නේ සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නහි තත්ත කසීයති ගෝරක්ඛෙත්තන විජ්ජති වනිජාතාදිසානති හිරඤ්ඤේන කයක්ඛයං ඊතෝ දින්නේන යාපෙන්ති පේතා කාල කතා තයින්ති දයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි සෑම දිනාටම තෙරුවන් සරණයි. අද විශේෂ ධර්ම දේශනාව වස්තුම් මාසයේ පැවැත්වෙන දෙවෙනි ධර්ම දේශනාව අද පියවාර වර්ෂයෙන් 2022 ජූලි මාසයේ 23 වෙනිදාට සෙනසුරාදා අපේ මේ දායක පින්වතුන්ට ධර්මය හොයන ධර්මයෙන් වැඩෙන්න ධර්මයෙන් දියුණු වෙන්න හිතන මේ පින්වතුන්ට අදට යොදාගත්ත මාතෘකාවේ අපි විශේෂ ධර්ම කරුණු ටිකක් කියලා දෙන්න කල්පනා කරමු. මේ මාතෘකාවට ගලපා ගන්න අපි බුදුරජාණන් වහන්සේගේ විශේෂිත සූත්‍ර දේශනාවක ගාථාවකුත් ඉදිරිපත් කරගත්තා. මේකෙන් කියවෙන්නේ මේ පරලෝකියා වූ අයගේ එහා පැත්තේ ජීවිතය බුදුරජාණන් වහන්සේ කියලා දෙන විදිහ. නහි තත්ත කසියති. මේ ලෝකෙන් මිය පරලෝකියා වූ අයට එහා පැත්තේ പ്രേත ලෝකයේ කුඹුරු ගොවිතැන් කිරීමක් නැහැ. කසී කියලා කියන්නේ ගොවිතැන. නහි තත්ත කසියති. പ്രേත ලෝකයේ ගොවිතැන් කිරීමක් වගාවක් භෝග දියුණු කිරීමක් නෙවෙයි. ගෝරක් හෙත්ත න විච්ඡති. ඒ වගේම ගවයෝ, එළුවෝ, කුකුලෝ තබාගෙන රැක බලා ගැනීමක් දියුණු වීමකුත් නැහැ. ගෝරක් හෙත්ත න විච්ඡති. වනිජ්ජා තාදිසි නැති. ඒ වගේම කෙනෙකුකින් කෙනෙකුට බඩු අරගෙන වෙළඳාම් කිරීමකුත් වෙනද කටයුතු කිරීමකුත් නැහැ. වනිජ්ජා තාදිසි නැති. හිරඤ්ඤේන කයක්ඛයන්. රත්තරන් මුදල් ආදී දේවල් යොදලා ගනුදෙනු කිරීමකුත් තිහි නැහැ. කොහෙද? ඒ പ്രേත ලෝකේ. සත්වයෝ ඊතෝ දින්නේ න්‍යාපෙන්ති. මේ ලෝකෙන් එහා ලෝකයට දීපු දෙයි ඊතෝ දින්නේන යාපෙන්ති. ඥාතිත්වය සලකාගෙන ජීවත් වෙලා ඉන්න අය මිය ගියා වූ අයට පවරන්නා වූ පිණි දින්නේන යාපෙන්ති. දුන්න දෙයි යැපෙන. ඒ සත්වය ඊතෝ දින්නේන යාපෙන්ති. පේතා කාල කතා තයින් කලුරිය කළා වූ ප්‍රේත. ඔන්නෝකයි උදාතාවේ තේරු. අද මේ අපේ පින්වතුන්ට කියලා දෙන්න අපි උදාගත්ත මාතෘකාව තමයි පාංශකූලයේ යන කුමක්ද? එහි වටිනාකම වැදගත්කම මොකක්ද කියන්නේ. ඒක අපි කවුරුත් දැනගන්නේ කොහොමදයි? පාංශකූලයේ යන කුමක්ද? ඒ තිබෙනා වූ වැදගත්කම වටිනාකම. ඇයි පාංශකූලයක් කියලා එකක් තියෙනවා.
අපි ශ්‍රී ලාංකික අය. ශ්‍රී ලාංකික අපිට මේ පාංශකූලී කියන එක ජීවිතේට බෞද්ධ පින්වතුන්ට ජීවිතේට බාධායි. ශ්‍රී ලංකාවේ ඔක්කොටම නෙවෙයි. වෙනත් ආගම් වල ඉන්න අය පාංශකූල දෙන්නේ නැහැ. බෞද්ධ පින්වතුන් පාංශකූලී කියලා එකක් දෙන්නේ. ඒකේ තිබෙනා වූ ගැළපෙන තැන් නොගැළපෙන තැන් නවසීලන්තී ජීවත් වෙන මේ පින්වතුන් දැනගෙන තිබෙන්න වටිනවා. ඒක නිසා සමහර අපේ ලංකාවේ කෙරගෙන යන දේවල් ධර්මයට ගැළපෙන ඒවාක් තිබෙනවා. ගතානුගතිකව අර්ථයක් නැතුව කරගෙන යන ඒවාක් තිබෙනවා. ඉතින් අපි යම් කිසි දෙයක් කරගෙන ආපු දෙයක් තිබෙනවා නම් ඒක වෙනස් කරොත් මහා පාප කර්මයක් සිද්ධ වෙන හැටියට සලකාගෙන ඒක වෙනස් කරන්න එහෙම නැහැ. එහෙම කරන්නේ නැත්තේ දන්නකම නිසා නෙමෙයි නොදන්නකම නිසා. නොදන්නකම නිසා ඒව වෙනස් කරන්න කැමති නැහැ. තේරුමක් ඇතුව හෝ වේවා නැතුව ඒවා දිගට කරගෙන යන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාව නම් එහෙම නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව යම් කිසි දෙයක් කරනවා නම් ඒ කරනකොට තේරුමක් ඇතුව කරන්න. ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය හදා ගන්න ඕනේ. බ්‍රහ්මචර්යා මාර්ගය කියලා එකක් තියෙනවා. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියනවා නිවනට තිබෙන මාර්ගයට කියනවා බ්‍රහ්මචර්යාව කියලා. ඊළඟට ඔය බ්‍රහ්මචර්යා සීලය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ විවාහය ඉවස ගන්න නැතුව නිෂ්කලංකව තමන්ගේ පිරිසුදු ජීවිතය ආරක්ෂා කරගෙන සිල්වන්ත ඉන්න එකටත් කියනවා බ්‍රහ්මචර්ය සීලය කියලා. බ්‍රහ්මචර්යයේ ප්‍රතිපදාව කියලා කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ඒක වැටලා තිබෙන්නේ නිවනට. නිවන් දකින්න මාර්ගයට කියනවා බ්‍රහ්මචර්යා ප්‍රතිපදාව කියලා. බ්‍රහ්මචර්යාව. ඒ ප්‍රතිපදාවේ පළවෙනි අංකය තමයි සම්මා දිට්ඨිය. ඒ කියන්නේ හොඳ අවබෝධය. හැමතැනම හොඳ තේරුමක් ඇතුව කරන්න ඕන. එහෙම තේරුමක් නැතුව ඔය කරන්නන් වාලේ කරන ඒවා මෝඩකම, අඥානකම, අනවබෝධය තව තහවුරු කරනවා. තව ඒක ජීවිතෙන් අහක් වෙන්න නොදී ඒක රකින්න. ඒක නිසා අපි සමහර දේවල් තිබෙනවා කරගෙන යන නිසා කරනවා. සමහර ඒවා වෙනස් කරන්නේ නැත්තේ කරොත් මට අවඩක් අනර්ථයක් වෙයි කියලා. එහෙම කරන්නේ දන්නේ නැති නිසා. අද මාතෘකාව වෙලා පංසකූලී. මේ පංසකූලී කියන එක අපි තේරුම් ගන්න. සෑම වචනයකටම අර්ථයක් තියෙනවා. නේද? සෑම වචනයකටම තේරුමක් තියෙනවා. තේරුමක් නැති වචන නැහැ. එතකොට මේ පාංශු කියන්නේ මොකක්ද? ඒක තමයි අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. වැදගත්කම හොයන්න ඉස්සෙල්ලා පාංශු දැනගන්න ඕනේ. පාංශු කියලා කියන්නේ pāli භාෂාවෙන් පස් කියන එකයි. පස්. අපි ඒකට ගැලපෙන්න සිංහල වචනේ හදලා තියෙනවා පස් කියලා. එතකොට පාංශු කියලා කියනවා, සමහරට පාංශු කියලා කියනවා, පංශු කියලා කියනවා. ඉතින් මේ පස් කියලා කිය පස් කොහෙද තියෙන්නේ? මේ එළියේ තියෙනවනේ මේ මහ පොළොවේ පස් ගල්. පස් කියන දේවල් වල තිබෙනවා ගල් වලට වඩා පස් වෙනස් වෙන්නේ ඇයි? හේතුව ගලකට වතුර දැම්මම උරා ගන්නේ නැහැ. ඒක පෙඟෙන්නේ නැහැ. අහස් කුහර ගතිය අඩුයි. ඒක නිසා ගලකට වතුර දැම්මොත් ගල උඩින් පෙරිලා ගලාගෙන යනවා. පස් වලට වතුර දැම්මොත් පොළවට හේතුව ඒකේ හිඩස් තියෙන නිසා
ඒකේ ඇබ්සෝබ් ගතිය වැඩි නිසා, උරා ගන්න ගතිය වැඩි නිසා ඒක පොළොවට අල්ලන. පස් මඩ කරන්න පුළුවන්. ඒ වගේම ගලක් මඩ කරන්න බෑ. දිය කරන්න බෑ. ඔය සරල දේවල්. හැබැයි මෙතෙන්ට ගලප ගන්න ඕන. පාංශු කියලා කියන්නේ පස්. පස් වලින් තමයි පස් ඒකේ වතුර දාලා ඊළඟට ඒවා මඩ කරන දවස් කීපයක් ඒවා තියෙන්න අරගෙන මැටි වෙනවා. ඊට පස්සේ ඉස්සෙල්ලා පස් වශයෙන් තිබිච්ච දේවල් මැටි වෙනවා. මැටි වෙන්නේ වතුර දාලා හොඳට දියාරු ගතිය තියලා ඊට පස්සේ දවස් ගාණක් තිබ්බන් පස්සේ ඒක තියෙනවා මැටි. එහෙමනේ මැටි වෙන්නේ. අපි හුඹායෙන් ගන්නේ පස් මැටි නෙවෙයි. හැබැයි සමහරු කියන හුඹස් මැටි කියලා. හුඹස් මැටි වෙන්නේ කොයි කාලෙද? හුඹහක මැටි වෙන්නේ වැස්සම. වැහපු දවස්වලට අපි ගිහිල්ලා හුඹහ දැල්ලෙන් කෙටුවොත් පස් තමයි එන්නේ. හැබැයි දියර ගතිය වැඩි වෙලා එන නිසා ඒකට කියනවා අපි මැටි කියලා. එහෙමනේ. තවත් වචනයක් ඕකට පාවිච්චි කරන වතුර වැඩි වුණොත් කුඹුරක නම් මඩ කියලා කියනවා. මඩ කියලා කියන්නේ මැටි කියලා කියන්නේ පස් කියලා කියන්නේ අවස්ථා තුනක්ද එකක්ද දෙකක්ද? අවස්ථා තුනක්. පස් කියලා කියන්නේ වතුර අඩුයි වීලි ගතිය වැඩි. එහෙමනේ. මැටි කියලා කියන්නේ ටිකක් වතුර වැඩිපුර තියෙනවා හැබැයි පස් ගතිය කඩලා ගන්න පුළුවන්. දැන් ওই මැටි වලං හදන්නේ ඒක ඇවිල්ලා පල්ප් ගතියක් තියෙනවා. මැටි වල තියෙන ගතිය මොකද්ද? පල්පි ගතියක් තියෙනවා. හැබැයි මඩ ඊට වඩා වෙනස්. මඩ කියලා කියන්නේ මොකක්ද? මඩ කියන්නේ පස් වලට වතුර වැටිලා වැඩි. එහෙම නේද? එතකොට පසුයි මැටි මඩ තුනක්නේ. අවස්ථා තුනක්. මේ අවස්ථා තුන වෙන්නේ පස් වල වතුර නැහැ අඩුයි. මැටි වල වතුර තියෙනවා හැබැයි ගොඩක්ම නැහැ. ඒක හොඳට මේ හදලා පල්ප් ගන්න පුළුවන්. අනිත් එක තමයි මඩ කියලා කියන්නේ එහෙම ගන්න බෑ. හොද්ද වගේ. ඔන්න අවස්ථා තුන. අපේ මාතෘකාවට මෙතන ගැලපෙන්නේ මොකක්ද? පාංශු. නේද? දැන් බලන්න මේ පාංශු කියන එක පොළවේ පස්. එතකොට මේ බුද්ධ ශාසනයේ භික්ෂු ප්‍රතිපදාවට එකක් එකතු වෙනවා. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපි යම්කිසි කෙනෙක් මරණයටපත් වුණාම පස්සේ කරන වැඩක් තියෙනවා. මොකක්ද? මොකක්ද කියන්නේ? පාංශු කුල දෙනවා කියලා. පාංශු කුල දෙනවා කියලා එකක් කරනවා. පාංශු කුල කියලා කියන්නේ කන જાතියක් නෙවෙයි. බොන જાතියකුත් නෙවෙයි. පාංශු කුල කියලා අපි හඳුන්වන්නේ මොකද්ද? මොකක් හරි රෙදි જાතියක්. එහෙමනේ. දැන් එතකොට රෙදි જાතියක් තියෙනවා. ඒකට කියනවා පාංශු කුල කියලා. මේ වචනය මෙහෙමයි. පාංශු කියලා කියන්නේ පස්. මේ පස් වලට විරාපත් වෙන්න, පස් බවටපත් වෙන්න, පස් වලට අනුකූල වෙන්න, පස් වෙලා යන්න යම්කිසි දෙයක් තිබෙනවා නම් ඒක කියනවා පාංශු කුල කියලා. හොඳට තේරුම් ගන්න. කොළයක් වැටෙනවා පොළොව උඩට. කොළයක් පත්තර කොළයක් වැටෙනවා. ඒක ඉස්සෙල්ලා තියෙන්නේ පස්වල උඩ. එතකොට තව එකක් තියෙනවා මෙන්න මෙහෙම මේකක් කියලා දෙන්න ඕන. කූල කියලා කියනවා ඉවුරට. ඉවුරේ ගඟේ දෙපැත්තේ තියෙනවා කුල දෙකක්. කියන්නේ ඉවුරු දෙකක් තියෙනවා. ගඟ හරියට කියනවා මේ වතුර ගලාගෙන යන එක ගංගා. දෙපැත්තේ තියෙනවා ගඟට උඩින් තියෙන මොකද්ද?
කුල දෙකක් තියෙනවා. ඉවුරු දෙකක්. එතකොට ඒ වගේ මේ මහා පොළොව උඩ මොකක් හරි වැටලා තියෙනවා නම් ඒකටත් කියනවා මොකද්ද? පස්වල උඩින් තියෙන දෙයට කියනවා පංසු කුල කියලා. ඔය කොළ තියෙන්නේ ගස්වල වැටිච්ච කොළ ඒවා පංසු කුල. තව එකක් අර්ථයක් තියෙනවා පස්වලට අනුකූල වෙලා පස්සේ කාලෙකදී පස් වෙලා පස් බවට පත් වෙන දෙයකට කියනවා මොකද්ද? පංසු කුල. දැන් තේරෙනවද අර්ථය? පංසු කුල කියන්නේ මොකද්ද? පස්ව බවට පත් වෙන පස්වලට අනුකූල වෙලා යන දෙයට කියන පංසු කුල. අපි හිතලා බලමු මේ. ගහක කොළ ටිකක් වැටලා තියෙනවා. කොළ ගහ තියෙන්නේ උඩ. ගහ තියෙන්නේ පොළවේ තමයි. නමුත් කොළ තියෙන්නේ උඩ. ඒ ගහේ උඩ තියෙන කොළ බිමට වැටෙනවා. පස්ද? නැහැ. දැන් තියෙන්නේ පොළවේ උඩ. නිකන් අර ගම් ඉවුරු වගේ දැන් පොළවේ උඩ තියෙනවා. ඔක ටික දවසක් තියෙනවා. අවුව වැටලා වේලෙනවා. නැස්සක් වයින්. තෙමෙනවා. ආයෙත් අවුවට ආවෙනවා. කොහොම ගිහිල්ලා මාසයක් දෙකක් තුනක් යනකොට අර කොළ ටිකද මොකද වෙන්නේ? ඒ කොළ ටික පසු කාලීනව කළු වෙලා දිරලා තවත් ටිකක් යනකොට පස් වෙලා නේද? ආන්න එහෙම මේ පොළොවට වැටෙන දේවල් පස් බවට පත් වෙන දේවල්ට කියනවා පංසු බවට පත් වෙන පස් වලට අනුකූල වෙලා යන පස් බවට පරිවර්තන වෙන දේවල්ට කියනවා පංසු කුල. මේ මහ පොළොවට වැටෙන සෑම දෙයක් පංසු කුල වෙනවා. ඉටිකොලෙත් කාලෙකදී එහෙම වෙනවා. අපි කියනවා ඉටිකොල දිරන්නේ නැහැ කියලා. නෑ දිරනවා. මේ දිරන්නේ නැති දෙයක් ලෝකේ ඇත්තේ නෑ. දිරනවා ඔක්කොම. හැබැයි ඒකේ තියෙනවා සමහර ඒවා ඉක්මනට දිරනවා, සමහර ඒවා ටික පරක් වෙලා. ඒක කල් ගන්න. මේ টয়ලට් පේපර්ස් කියලා දෙයක් තියෙනවානේ. නේද? ටිෂුස්. ඒවා දැම්මන් පස්සේ ඉක්මනට දිරනවද? නැද්ද? ඒක ඉක්මනට දිරනවා. අපි සාමාන්‍යයෙන් ඔය A4 sheets වගේ තියෙනවානේ. ඔය පත්තර තියෙන්නේ. ඒවා දැම්මන් පස්සේ එහෙම ඉක්මනට දිරන්නේ එහෙම ඒක තෙඟෙන්නේ එහෙම නැහැ. වෙනසක් තියෙනවා නේ. ඒ වගේම සමහර කොළ තිබෙනවා ටිකක් කල්ල. දැන් තේරෙනවානේ පංසු කුල. දැන් මේ පොළොවට යම් කිසි දෙයක් වැටිලා දිරලා ඒ දිරලා පස් බවට පත් වෙන දේවල්ට කියනවා පංසු කුල කියලා. ඔක හිතේ තියන්න. ඔක දැන් ඔය ටික හිතේ තියන්න. මේ ස්වාමීන් වහන්සේලාට මහාන වෙනකොට පාත්‍රයක් අවශ්‍යයි, සිවුරු අවශ්‍යයි. ඊට පස්සේ සිවුරු පෙරව ගන්න, පාත්‍රේ දානමාන ගන්න. වික්ෂුන් වහන්සේලාගේ ජීවිතයට කරුණු හතරක් අවශ්‍යයි. සෑම සත්ත්වෙකගේ ජීවිතයේ හතර වටිනවා. ඒ තමයි වික්ෂුන් වහන්සේලාට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස. ඔය හතරනේ. එතකොට ගිහියන්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම ගිහි ජීවිතේට අදින්ට වස්ත්‍ර, කෑම බීම, ඉඳ හිටින්න තන, එඩද්දුවක් හැදුනොත් එහෙම බෙහෙත්. ඔය ටිකනේ අවශ්‍ය. ඇත්තටම ශරීරයට බද්ධ වෙලා තියෙන්නේ ඔය හතර විතරයි. අනිත් ටික මොනවද? ඒවා අතිරේක. අනිත් ඔක්කොම ඔය තිබෙන්නා වූ ඇස සනසන්ට, කන සනසන්ට, සතුටු කරන්න ගත්ත දේවල්. ඔය හතරෙන් ඕනේ බඳන් ඉන්න පුළුවන්. උපන්දා ඉඳලාම ජීවත් අවසාන වෙනකල්ම ඔය හතරෙන් ඉන්න පුළුවන්. හැබැයි අනිත් ටික ඔක්කොම අපි එකතු කරන්නේ ඇහැට ටිකයි, කනට ටිකයි, නාසයට ටිකයි, දෙවට. ඉතින් ඔය ශරීරෙට සනසිල්ලට තමයි තියෙන්නේ. වික්ෂුන් වහන්සේලාට තිබෙන්නේ සිවුරු, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පසන සිවුරු මේ ප්‍රත්‍ය හතර.
මේ වැඩසටහන භික්ෂුන් වහන්සේලාගේ වැඩසටහන ඇවිල්ලා කෙලස් අඩු කර කර තුනී කර යන වැඩක්. ගිහි ජීවිතයේ තිබෙන්නේ කෙලස් වැඩි වෙන හැටියක්. එහෙමනේ. ඒක නිසා පාරවල් දෙකක්. මේ නිවන් අවබෝධ කරගන්න නම් කෙලස් අඩු කර තුනී කර යන්න ඕන. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ කෙලස් අඩු කරන වැඩසටහනේ භික්ෂුන් වහන්සේලාට කැමැතිනම් සමාදන් වෙලා ආරක්ෂා කරන්ද භික්ෂු සීලයට උපසම්පදා සීලයට අමතරව උන්වහන්සේ පැනෙවුවා තවත් ධර්මතා 13ක්. මේක කැමැත්තෙන් කරන්න බල කරන්න බෑ. හැබැයි රකින්නා වූ කෙනා අගය කළා. බුදුරජාණන් වහන්සේ අගය කළා. ඒක ඊටාත්ම බල සම්පන්න. කෙලස් නසන්ට උපකාර වෙන බල සම්පන්න ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාවට කියනවා දුතාංග සීල ප්‍රතිපදාව කියලා. මොකද්ද? දුතාංග සීල ප්‍රතිපදාව. දුතාංග තිබුණු 13ක්. ඒ දුතාංග 13න් එක දුතාංගයක් තිබෙනවා. දුතාංග කියලා කියන්නේ කෙලස් නසන, කපන, කොටන, කෙලස් තුනී කරන වැඩසටහනක්. මහාන වෙන අවස්ථාවේදීම උපසම්පදාව ලබා ගන්න අවස්ථාවේදී කියනවා පංසකූල චීවරං නිස්සාය පබ්බජ්ජා කියලා. භික්ෂුන් වහන්සේලාට කියන පංසකූල චීවරං නිස්සාය පබ්බජ්ජා. භික්ෂුන් වහන්සේලාගේ පැවිද්ද මොන සිවුරු සම්බන්ධයෙන්ද? පංසකූල සිවුරු. පංසකූල සිවුරු. මේ පංසකූල සිවුරු හරිය වටිනවා. මිනිසුන්ට වටින්නේ නැහැ. ධර්මයේ වශයෙන් වටිනවා. අර්ථයේ වශයෙන් වටිනවා. දැන් මේ භික්ෂුන් වහන්සේලාගේ ජීවිතයේ පස්වලට අනුකූල වෙලා යන්නා වූ මේ දේවල් වලින් හදාගත්ත සිවුරක් වෙනවා. අපි බලමු පංසකූල මේ දැන් අර ඉස්සලා එකක් කිව්වනේ. ඒක මෙහෙමයි වෙන්නේ. දැන් මේ ඔය භික්ෂුන් වහන්සේලාගේ සිවුරු හදා ගැනීම මේ විදිහටයි වෙන්නේ. දැන් මිනිස්සු පූජා කරනවා නේද? ඒ මිනිස්සු දෙන චීවර වලට කියනවා ගහපති දාන චීවර කියලා. ඒ කියන්නේ ගෘහපතියන් විසින් දෙන සිවුරු. තව එකක් තියෙනවා සංඝ දාන චීවර කියලා. සංඝයාට පූජා කරන අටපිරිකර සංඝ අර කියන්නේ මේ සංඝ දාන ඒවා. ඉතින් අර ඝන දාන කියලා තියෙනවා නිකම් ආවාස දාන සිවුරු තියෙනවා. ආවාසයේ ඉන්න අයට පාවිච්චි කරන්න කියලා. දැන් පංසකූල චීවර නෙවෙයි මේ. මේවා දීපු දේවල්. පංසකූල වෙන්නේ මෙහෙමයි. සොහොන් වල ඉස්සර සොහොන් වල මිනි ඔතන. මිනි ඔතලා සොහොනට ගිහින් මල මිනි ඔතලා රෙදි කඩකින් ඔතලා ඒක මේ ගිහිලා දානවා මේ සොහොනට. ඒ මලමිනි ඔතාපු රෙදි කිසිම කෙනෙක් ගන්න. එකක් පිළිකුලයි අනිත් එක බයයි. ඔය දෙකයි තියෙන්නේ. එකක් පිළිකුලයි. කවුරුත් මිනිස්සෙක් ගන්න නෑ. ඔක කොහේ තියෙන්නේ? ඉස්සර තිබුණා සීලසක්. ඒක ශ්‍රී ලංකාවේ තිබුණා මම මතක හැටියට 1950 ගණන් 60 ගණන් වෙලේ වුණත් තිබුණා කියලා මම අහලා තියෙනවා. ශ්‍රී ලංකාවේ තිබුණා මෙහෙම වැඩක්. බුදුරජාණන් වහන්සේ කාලෙත් තිබුණා. අද කාලෙත් ඈත පළාත්වල තිබෙනවා. ටිබෙට් රටේ තියෙනවා අදටත්. ඒකට කියනවා යම්කිසි කෙනෙක් මැරුණාම ඒ මලකුණ ගෙනියලා සෝඩි දාන. වල දාන්නේ. ඒකට කියනවා කැලේ ගන්නවා කියලා. කැලේ දානවා කියනවා මෙන්නේ කැලෑ ගහනවා කියලා කියන්නේ. අහලා තියෙනවද මේ වචනේ? නැද්ද? නෑ. මේක තියෙනවා මිනිහා කැලේ ගහනවා කියලා කියන්නේ. කැලේට ගිහින් දාන්න. සමහර අය මිනිහ කපලා දානවා.
සත්තුන්ට කන්න නැත්තම් නිකන් දාලා. එහෙම දාවම් පස්සේ ඒක උතර දාලා ඉන්නේ. ඒ මිනිහ උතර දාලා. ඒක රෙදි කඩක් තියෙනවා. ඒ රෙදි කඩ ඔය මිනිහ දිරලා යන කවුරුත් ගන්නෑ. දිරලා ගිහිල්ලා සත්තු ඇවිල්ලා මිනිහ කාලා යනවා. ඒ වගේම ඕජාව කරලා පොළොට පස් වෙනවා, පොළොට උරා ගන්නවා. එහෙම තිබිලා අර මේ මිනිහවතාවු රෙදි කෑල්ල මොකද වෙන්නේ? පස් බවට පත් වෙනවා. ආන්නේ රෙදි කෑල්ලට කියනවා මොකද්ද? පාංශ සූල රෙද්ද කියලා. තේරුණාද? පස් වලට අනුකූල වෙන රෙද්ද. ඒ විතරක්ද? නෑ. කුණුගොඩ වල තිබෙනවා මිනිස්සු කපලා ඔය අහකට දාපු රෙදි කෑල්ල. ඒවත් දිරලා අවසානයේදී දිරලා ගිහලා කුණුගොඩට ගින්දර තිබොත් හෝ වේවා වැස්ස වැහලා දිරලා ගියත් හෝ වේවා ඒක මොකද වෙන්නේ ඒකත් අවසානයේදී පස් බවට පත් වෙනවා මේ අවුරුද්දේ රෙදි කෑලියෙන් පිරිච්ච කුණුගොඩ ලබන අවුරුද්දේ බලනකොට ඒක ඒ රෙදි කෑලි නැහැ මොකද උනේ රෙදි කෑලි වලට පස් බවට පරිවර්තනය වුණා පස් වලට අනුකූල වෙලා ගියා නේද ඔන්න ඔය වගේ සිද්ධියක් වෙන එකට කියනවා පස් බවට පත් වෙනවා පංසුකූල වෙනවා ඒ පංසුකූල වෙන්න දි รา යන්න පොළොවට අයිති වෙලා තිබෙනා වූ පොළොවේ වැටලා තිබෙනා වූ රෙදි කැලි වලට කියනවා මොකද්ද පංසුකූල රෙදි ඒවා තියෙනවා මෙහෙම මොහොතෙන් කරාගෙන ගිහිල්ලා මොහොතෙන් කොට දානවා ඒවත් එහෙම දිරාගෙන දිරලා ගිහිල්ලා රැල්ල වැදිලා ඒilla ඒකත් දිරලා යනවා සමහර වෙලාවට ඔය කට්ටනි මිනිස්සු ඔය කට්ටනි වැඩ කරලා ප්‍රේතයන්ට භූතයන්ට පවරපු රිදි කැලි තියෙනවනේ. ඒකට කියනවා කාලකන්ණි කඩේ කියලා. කාලකන්ණි රිදි කඩේ කියලා කියනවා. ඒක කවදාවත් ගෙදරට ගෙනියන්නේ නැහැ. ඉතින් ඒකත් දාලා කවුරක් ගන්නෑ. ඒවත් කවදා හරි දවසක වෙන්නේ මොකද්ද? පාංශුකුලේ. නිකන් මිනිස්සෙක්ගෙන් වැටෙනවා රිදි කැලක් ඔය යනින් තමයි. ලේන්සුවක් හරි රිදි කැලක් හරි. මතක නැතිල යනවා. ඒකත් එහෙම තිබිලා මොකද වෙන්නේ? දිරලා පස් බවට පත් වෙනවා. ඔය වගේ පොළවේ වැටලා තිබිලා පස් වලට අනුකූල වී පස් වලට බවට පත් වෙනා වූ ප්‍රතිකඩ වර්ග 23ක් තියෙනවා. ඔය විදිහට. බුදුරජාණන් වහන්සේ වික්තුන් වහන්සේලාට දේශනා කරනවා පාංශුකූල චීවරන් නිස්සාය පබ්බජ්ජ. ඔබලාගේ පැවිද්ද පාංශුකූල සිවුරු වලින් හදාගත්ත සිවුරු වලින් කියලා. ඇයි එහෙම කියන්නේ? කිසිම කෙනෙක් හොරෙක් ගන්න දෙන්නේ නැහැ. බලන්න. කිසිම හොරෙක් ඔය පාංශුකූල සිවුරු හොරකම් කරන්නේ නැහැ. ඒ වගේම අල්ලන්නේ නැහැ. බයයි. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඇලීමක් නැති තැන. මිනිස්සු ලෝභ කරන්නේ නැති, ඇලෙන්නේ නැති දෙයක්. බුදුරජාණන් වහන්සේට එක අවස්ථාවකදී පාංශුකූල රෙද්දක් හම්බෙනවා. ඒ තමයි මිනියක් කොතලා තිබුණා. ඒ මිනිය තිබිලා ඒ මිනිය පණුව ගැහුවා. පණුව ගහලා ඊට පස්සේ ඒක පණුව ගැහුවට රෙද්ද දිරන්නේ. ඒ කොහොම හරි ගතගෙන ආවා. ඊට පස්සේ මොකද කරේ? උණ පතුරු තිබුණා. උණ පතුරු වලින් අර පණුව අයින් කරා. අයින් කරලා හේදුවා. හොඳට හොදලා සිවුරක් ගන්න. සිවුරු වල වටිනාකමෙන් ගුණාත්මක භාවයෙන් ඊ타මත්ම ඉහළ සිවුර තමයි ආන්නේ පාංශුකූල සිවුර. කඩෙන් පූජා කරනවා නෙවෙයි. අද කාලේ හරි අමාරුයි ඒ වගේ. හේතුව ඉස්සර කාලේ තිබුණා. ලංකාවෙත් තිබුණා. ඒ ලංකාවේ සුදු නීතියක් දැම්මා. ඒ නීතිය තමයි ඉස්සර කාලේ රජ කෙනෙක් මැරුණම රජුරුවන්ගේ දේහය ආදාහනය කරනවා. ඇමතිවරයෙක් ඒ වගේම වෙනත් ප්‍රභූවරයෙක් මරුණම් කිව්වම ඒ දේහය ආදාහනය කරනවා පුච්චලා දානවා දවනවා අනිත් අයගේ එහෙම පුච්චන්නේ නැහැ කැලිලා
සුද්ධ ලංකාවට ආවට පස්සේ නීතියක් පැනෙවුවා මරණ සියල්ලක්ම අඩි 6ක් ගැඹුරට කපලා බලට දාන්න ඕනේ කියලා. ඒක නීතියක්. ඇයි එහෙම කරේ? ලෙඩ බෝ වෙනවා. වසංගත බෝ වෙනවා කියලා. කියන්නේ මැස්සුන්ගෙන් යනවා. ඒක නිසා ඒක දැන්. එදා ඉඳලා මේ සුද්ධංගී නීතියට අනුකූලව අපි බොහෝ වශයෙන් සෙව් මේ මිනි බලදා. හැබැයි ඊට කලින් ගොඩ දානකොට මිනි ගොඩාක් තිබුණා පාංශු කුල රෙදි, සෝනේ රෙදි, සමහරට වැටවල්ලෝ ගහලා තියෙනවා. කවුරුත් ගන්නෑ. අද කාලේ තියෙනවා දැකලා තියෙනවා නේද මේ බෝධින් වහන්සේ නමකට යනකොට ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ළඟට යන රෙදි දිනනවා වටේ අර මේ කොඩි. සමහර ඉස්සර කාලේ සෝහම් වලත් ඔන්න ඔය වගේ තැන් තැන් වල කෑලි නැති. හාමුදුරුවෝ නමකට ගියාම එතනින් ගන්න පුළුවන් රෙදි කෑල්ල. දෙයට ගන්න පුළුවන්. එහෙම පරිසරයක් තිබුණා. දැන් ඕකයි පංසකු. ඕක තමයි පංසකු. දැන් අපි ලංකාවේ කෙනෙක් මරණයටපත් වුණා. මරණයටපත් වුණාන් පස්සේ අපි පංසකූල දෙනවා කියලා කරා. එහෙමනේ. ඕකනේ ප්‍රශ්නේ දැන්. පංසකූලයක් දෙනවා. ඇත්තටම ඒ පංසකූලයක්. ඒ පංසකූලයක් නේ. නෑ පංසකූලයක් නෙවෙයි. ඉස්සර කාලේ කෙනෙක් මැරුණාම පෙට්ටි හදන්නේ නැහැ. පෙට්ටිය වැඩන්නේ මේ පෙට්ටිය ආවේ මේ සාමාන්‍යයෙන් අවුරුදු මං හිතන්නේ 100ක් කමාරක් වෙන්නත් ඇති. වැඩිම වුණොත් 200ක් ඇති. ඊට නෑ. ඊට වඩා මෙහා පැත්තේ වෙන්නේ. සාමාන්‍යයෙන් රිදිකඩක ගහලා ඔතල ගිහින්දා මේ අර නැස්සක් වගේ හදලා ගිහින්දා. පස්සේ කාලේ තමයි ඔය පෙට්ටිය. ඊට පස්සේ තමයි පෙට්ටි විකුණන්නට මල්සාවා. ඊට පස්සේ තමයි පෙට්ටිය අලංකාර. ඊට පස්සේ තමයි පෙට්ටියට හැඩ වැටුනේ. ඊට පස්සේ තමයි පෙට්ටිය ගණන් කිව්වේ. දැන් පෙට්ටියට වෙච්ච දේ දන්න. ඒක නිසා මේ කියන්නේ ඇත්තම සරලව කිව්වොත් එහෙම මැරිච්ච මිනිහ විකුණාගෙන කන වැඩ සටහනේ නේ ඇවිල්ලා තියෙන්නේ. ඒකේ පැකේජස් තියෙනවා දැන්. පහන් දෙකක් දෙපැත්තට තියලා සීනුවක් දාලා අර එහෙම තියෙනවනේ. බලන්න ආපු විදි. මේව ඇවිල්ලා ඒ තරම් ලොකු කාලයක් නෙමෙයි මේ. මේ සාමාන්‍යයෙන් අවුරුදු 100කට හමාරකට මෙහා පැත්තේ වර්ධනය වෙලා ආපු දේවල්. දැන් ඒක නිසා අර මිනිස්සෙකුට යථාර්ථයේ වැහිලා තියෙනවා. දැන් තියෙන්නේ ආටිෆිෂල් එකක් උඩට ඇවිල්ලා තියෙනවා. නේද? දැන් අපි පංසකූලික එකක් දෙනවා. පංසකූලයේ ඇත්ත වශයෙන්ම පංසකූලයක් එහෙම දෙන්න බෑ. පංසකූලිය කියලා කියන්නේ අර විදිහක. හැබැයි මෙන්න මෙහෙම අවස්ථා තියෙනවා. පංසකූල ඊටාත්ම ඉහළ පංසකූල, මධ්‍යම පංසකූල, ඒ වගේම ලාබාල පංසකූල කියලා අවස්ථා තුනක් තියෙනවා. එහෙම එක්කුත් තියෙනවා. ඒක එකකට ගණන් ගන්න බැරි කමකුත් නැහැ. මෙන්න මෙහෙම තියෙනවා මේ දැන් අපි කෙනෙක් මිය පරලෝ ගියාම එයා වල දාන්න කලින් හරි ආදාහනය කරන්න කලින් හරි එයා වෙනුවෙන් වස්ත්‍ර පූජාවක් කරනවා. වස්ත්‍ර පූජාව කරන්නේ පාංශුකූල දෙනවාය කියලා. පාංශුකූල දෙනවාය කියලා. පාංශුකූල දෙනවාය කියලා පාංශුකූල දෙනවායි කියලා හාමුදුරුවෝට වඩා මගනේ ඇවිල්ලා පූජා කරන්නේ මෙහෙමයි. හොඳට බලන්න. ඔන්න හැප්පෙන තැන. පූජා කරන්නේ කොහොමද? ඉමං මතක වත්තං බික්කු සංඝස් දෙන්නේ. එහෙමනේ. එහෙම නේද? ඉමං පංසකූලං දෙනවා කියලා කියන්නේ නෑ. කාලගතානං අම්මහක ඥාතීනම් පුඤ්ඤත්තාය ඉමං මතක වත්තං බික්කු සංඝස් දෙන්නේ කියලා දෙනවා. දැන් බලන්න. කිව්වේ මොකද්ද? පංසකූල දෙනවා කියලා. පූජා කරන්නේ මොකද්ද? මතක වස්ත්‍රය. ගලවෙනවා. ආන්න ඒක තමයි සමහර ඒවා අපි ගතානුගතිකව කරගෙන යනවා අර්ථය. හිතන්නේ. අර්ථය. හිතන්නේ.
මෙන්න මෙහෙම එකක් තියෙන. මොකක්ද මේ දෙන්නේ? ඇත්තටම පංසකූලයක් නෙවෙයි දෙන්නේ. මතක වස්ත්‍රයක්. අපි පංසකූල කියන එක තමයි කරන්නේ. ඉස්සර කාලේ මෙහෙම එකක් තිබිලා තියෙනවා. යම්කිසි කෙනෙක් ගෙදර මැරුණම හාමුදුරන්ට ආරාධනා කරනවා. ඇත්තට ඉස්සර කාලේ කරේ ඇත්තටම සොහොනට එක් කරගෙන ගිහිල්ලා හාමුදුරන්ට ස්වාමීන් වහන්සේට ඒක ස්වාමීන් වහන්සේලාට මේ මිනිහෙන් ගලව ගන්න රෙදි ටිකක් මිනිස්සු උතන. එහෙම උතලා දින්දා. ඊට පස්සේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා මේ මිනිහේ තිබෙන රෙදි ටික අරගෙන ඇවිල්ලා ඊට පස්සේ සේනාසනෙට ආරණ්‍යයට පන්සලට ගෙනවලා ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේලාත් එක්ක ඒව හොදලා කියලා වේලෙන්ට දාලා ඊට පස්සේ සිවුරු මහලා ඊට පස්සේ පඩු ගහනවා. පඩු ගහලා එහෙම හදා ගන්නවා. ආන්නේ විදිහට සෝහනේ තිබෙන්නා වූ මලකුණක ඔතා තිබෙන්නා වූ රෙදි අරගෙන ඇවිල්ලා ඒවා සුද්ධ පවිත්‍ර කරලා සිවුරු මහලා හදලා ගන්න ඒ සිවුරු වලට කියන මොකද්ද? පාංශුකූල සිවුරු කියලා. අයිතිකාරයෙක් නැහැනේ. පස්වලට අනුකූල වෙලා දිරලා යන්න තිබිච්ච එකක් නේ. ඒක නිසා මේකේ ගුණාත්මක වටිනාකම හරි සැරයි. හරි වටිනවා. කවුරුත් දෝඩු කරන්නේ. ඊට පස්සේ කාලයකදී ඔය ස්වාමින් වහන්සේලාට කෙනෙක් මරුණම ගෙදරට එන්න කිව්වා. ගෙදරට ඇවිල්ලා පොඩ්ඩක් ඉතින් ඒ පොඩි බණපදයක් එහෙම කියලා මැරිච්ච එක්කෙනා වෙනුවෙන් එහෙම යන සිතක් තිබුණා. ඉතින් ස්වාමීන් වහන්සේලාට පොඩ්ඩක් දානයක් ඩිංගකුත් ඒක දෙන්න පටන් ගත්තා. ගිලම්පසට ඒකුත් දෙන්න පටන් ගත්තා. ඔහොම දැන් මේක ස්වාමීන් වහන්සේලා ඉස්සල්ලා වෙක් කෙනෙක් දෙන්නෙක් එනවා. ඊතවක් කමට එනවා. සමහර ඒ වගේ එන්නේ නැතුව ඉන්නවා. සමහරට සෝහනට යනවා. කොහොම තමයි යොක් තිබුණේ. අදත් එහෙමයි. අදත් සමහර පළාත්වල හාමුදුරුවෝ වඩින්නේ සෝහන. සමහර දකුණු පළාතේ එහෙම ගෙදරට. ඉතින් ඔය විදිහේ එකක් වුණා. දැන් මේක විකාශ වෙලා තියෙනවා. පස්සේ කාලෙකදී මේ මිනිස්සු මෙහෙම වැඩක් කරා. සෝහනට යන්නේ නැතුව ඉන්නකොට මේ ගෙදරට ආවම ස්වාමීන් වහන්සේලා ගෙදරට වැඩියම ඒ ස්වාමීන් වහන්සේලාට ගණීවා කියන අදහසෙන් මිනිස්සු ඔය මලමිනිය උඩ රෙදි දාලා තියෙන සෑම. රෙදි ගැල්ල දාන. සුදු රෙද්ද සිවුරකට ප්‍රමාණය දාන. ඒක පූජා කරන්නේ නැහැ. ඒකේ ස්වාමීන් වහන්සේලා දන්නවා මේ දාලා තියෙන අපිටයි කියලා. ඊපස්සේ පවුලේ කට්ටියක් කියනවා ස්වාමීන් වහන්සේලාට කැමති නම් මොකක් හරි කරාට කමක් නැහැ. ඉතින් ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා රෙදි ටික අරගෙන යනවා. ඒ අරගෙන යන්නේ දීපු ඒවාද? නැහැ. අර මරණය උඩ තියලා තියෙන්නේ. ඒකත් පංසකූල තමයි. හැබැයි කියන්න හොඳ නැහැ. පූජා කරන්නේ. ඔන්න ඔය විදිහට තමයි පංසකූල සිවුරු හදාගන්නේ. මේක තේරුණා? පංසකූල සිවුරු. පංසකූල සිවුරු පූජා කරන්නේවා නෙවෙයි. මෙන්න මෙහෙම වචනයක් තියෙනවා. දැන් පූජා කරන්නේ මොකද්ද? මතක වස්ත්‍ර. මතක වස්ත්‍ර පූජාව කියන්නේ මෙහෙමයි. මතක වස්ත්‍ර පූජාවේ ආකාර දෙකක් තිබෙනවා. එකක් තමයි කෙනෙක් මත කියලා කියන්නේ මිය ගියා. මිය ගියා වූ කෙනා වෙනුවෙන් එයාට පිම්පිනිස මතක් කරලා දෙන දාණය වස්ත්‍ර දාණයට කියනවා මතක් කරලා දෙන එයාට පිම්පිනිස දෙන මතක වස්ත්‍ර දාණය. ඒක ස්වාමින් වහන්සේලාට දෙන්න පූජා කරනවා. පංසකූල නෙවෙයි. එතකොට ඒක පූජා කරන සංඝයාටනේ. ඒ කියන්නේ ඉමම් මතකවත්තන් බික්කු සංඝාස දේව. මේ මතක වස්ත්‍රය පිටුන් වහන්සේලාට පූජා කරමි කියලා අපි පූජා කරනවා. එතකොට දුන්නේ පංසකූලයක්ද මතක වස්ත්‍රයක්ද? මතක වස්ත්‍රය. එතකොට ඇයි මේක දෙන්නේ? මේක දෙන්නේ දැන් යන්න ඕනේ අපි අතීතයට. අතීතයේ ඉස්සර වෙලාම ඔය මිය ගියා වූ අයට පින් අනුමෝදන් කරන වැඩසටහන බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනය හඳුන්වා දුන්නේ කාටද? බිම්බිසාර රජතුමාට. බිම්බිසාර රජතුමාගේ නෑදෑයෝ ටිකක් බිම්බිසාර රජතුමා ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේට ඒ රටට වඩින්න කියලා මගධ රාජ්‍යයේ වේළුවනාරාමයේ කියන ඒ පාක්ෂික බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පූජා කළා. හැබැයි පින් අනුමෝදනාවක් කරේ නැහැ. ඒක එතකොට තිබුණේ නැහැ.
කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පෙරේත සමූහයක් ගිහිල්ලා පින් ඉල්ලුවා. ඊට පස්සේ කාශ්‍යප බුදුරජාණන් කියන්නේ ඉස්සර. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රේතයන් කිව්වා දැන් ඔබලාට පින් ගන්න අමාරුයි. අනාගතයේදී ගෞතම කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දායකෙක් ඉන්නවා බිම්බිසාර කියලා රජ කෙනෙක්. ඒ ඔබලාගේ නෑදෑයෙක්. ඒ රජතුමා ඔබලාට පින් අනුමෝදන් කරයි කියලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කිව්වා ප්‍රේත සමූහයකට. ඒ ප්‍රේතයෝ ටික ඔක්කොම බලාගෙන හිටියා මේ අපේ නෑදෑය ලෝකේ පහළ වෙනකල් දියසේන කුමාරයා වගේ. එහෙමනේ. කොහොම හරි බිම්බිසාර රජු පහළ වුණා. බුදුරජාණන් වහන්සේත් මගධ රාජ්‍යයට වැඩම කරා. බිම්බිසාර රජතුමා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට වේළුවනාරාම පූජා කළා. පින් දීමක් වුණේ නැහැ. අරගොල්ලෝ වේටින් ලිස්ට් එකේ හිටිය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙද. පින් දුන්නේ නැති නිසා මේගොල්ලෝ රාත්‍රියේ ගිහිල්ලා බිම්බිසාර රජතුමා බය කරා. කියන්නේ අමනුෂ්‍ය රූප පෙන්නලා පෙනී හිටිය. ඇයි කලබල වෙනවනේ. යමක් දෙනකල් ඉඳලා බලාගෙන ඉඳලා හම්බුනේ නැත්තම් මොකද වෙන්නේ? අවුට් වෙලා යනවා. ඒ කියන්නේ ඔන්න කලබල වෙනවා. ආන්නේ වගේ මේ ප්‍රේතයෝ කලබල වුණා. රජතුමා බය වුණා. රජතුමා පසුවදහම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කරා ස්වාමීනි ඊයේ මම වේළුවනාරාම පූජා කරා. හැබැයි රැට නිඳ ගන්න බැහැ. මහා අමනුෂ්‍ය දවස. මහා විශාල භයංකර රූප වෙන්න බලනවා. කවුද? අර නෑදෑයෝ ඇවිල්ලා පින්නුම් කළා. බුදුරජාණන් වහන්සේ මේ කාරණේ කිව්වා. මේ කවුරුවත් නෙමෙයි ඔබතුමාගේ නෑදෑයෝ පිරිසක්. අතීතයේ බුද්ධ ශාසනයක සංඝයාට දීපු දේවල් කාලා ප්‍රේත ලෝකයේ ගිහිල්ලා ඉපදිලා දැන් බලාගෙන ඉන්න පින් දෙයි කියලා. ඒක නිසා මේ කවුරුවත් නෙවෙයි ඔබගේ නෑදෑයෝ. ඒක නිසා පින් දෙන්නේ හොඳයි. බුදුරජාණන් වහන්සේ අන්න ඒ වෙලාවේ තමයි පළමුවෙන්ම පින් අනුමෝදන් කරන විදිය බිම්බිසාර රජතුමාට කියලා දෙන්නේ. දන්නේ කිව්වා සංඝයාට දානි දෙන්න ප්‍රේතයන්ගේ නමින්. ඊට පහුවදා කෑම බීම හදලා උයලා කියලා විශේෂ දානයක් හරිගස්සලා නෑදෑයන්ට පිළිගන්නවා. නෑදෑයන්ට පිළිඳුනා ආහාර පාන ගත්තා. හැබැයි ආහාර පාන ගත්තට අරගොල්ලන්ට වස්ත්‍ර නැහැ. වස්ත්‍ර දුන්නේ. ඒක නිසා නැවතත් පෙනී හිටියා ඊළඟට වස්ත්‍ර පූජාවක් කරා. ඉතින් එක එක්කිනාගේ ජීවිතවල තිබෙනා වූ කුසල් අකුසල් වෙනස්. කුසල් අකුසල් හරි වෙනස්. මිනිස්සු ඛණ්ඩ වගේම ඇඳුම් වලට ලෝභයි. ඛණ්ඩ ලෝභ වගේම ඇඳුම් වලට ලෝභයි. ඒක නිසා ඇඳුම් එහෙම ඔය තියෙන එක උස්සගෙන යන ගතිය තියෙනවා. හොරකම් කරනවා. ඒක පේනවා. ඔය CCTV කැමරාවල ඔය එක මිනිස්සු ගිහිල්ලා සාප්පු වලට ගිහිල්ලා shopping malls වලට ගිහිල්ලා තමන්ගේ බෑග් එකට රෙදි දාගෙන යන දැකලා ඇති. දැකලා තියෙනව නේද? අහු වෙනවා. අහු වෙනවත් තියෙනවා නැතිවත් තියෙනවා. බොහෝ ඒවා අහු වෙනවා. ඉතින් රෙදි වලට ආසයි. රෙදි වලට ලෝභයි. එහෙම රෙදි හොරකම් කරායින් පස්සේ මොකද වෙන්නේ? වෙන කර්මයේ තමයි යන තැන රෙදි නැති වෙනවා නග්නව උපදින. ප්‍රේත ලෝකේ ඉපදුනොත් එහෙම නග්න වෙලා තමයි උපදින්නේ. ඒ කියන්නේ නිලුවතර. ඒක නිසා අපි පින් අනුමෝදන් කරනකොට කෑම දුන්නොත් කෑම හම්බ වෙනවා හැබැයි රෙදි හම්බෙන්නේ නැහැ. ඇයි? අර ඒකට ගැළපෙන එකක් දුන්නේ නැහැ. ඒක නිසා ඒකත් සලකාගෙන බිම්බිසාර රජතුමාගේ ඒ ආරම්භයේ ඉඳලා පැවතිච්ච ඒකත් සලකාගෙන යම් කිසි කෙනෙක් මිය පරලෝ ගියන් පස්සේ ඒ මිය ගියා වූ කෙනාට ටිකක් කණ්ඩ බොණ්ඩ ඉස්සර වෙලා ඇඳුමක් පැළඳුමක් ඇඳගෙන සූට් එක ගහගන්න තමයි ඔය වස්ත්‍ර පූජාව කරන්නේ. තේරුණා? ඒක තමයි දැන් දානයක්වත් දෙන්නේ නැතු ඉස්සල්ලාම දෙන්නේ මොකද්ද? වස්ත්‍රනේ පූජාව. මගුල් ගෙදරකට යන්න උනත් කණ්ඩ ඉස්සලා මිනිස්සු අඳින එක නේ කරන්නේ. නේද? ඒක නිසා ඉස්සලා ඇඳලා පැනදලා ඉන්න. ඒ නිසා ඒගොල්ලන්ට වස්ත්‍ර පූජා ලැබෙන්න, වස්ත්‍ර ලැබෙන්න. ඒක නිසා
ඒ අර්ථයෙන් ඒ කෙනා මතක් කරලා වස්ත්‍ර පූජාවක් කරනවා. ඒකට කියනවා මල කෙනා වෙනුවෙන් කරන මතක වස්ත්‍ර පූජාව කියලා. මේක පැහැදිලිද? ඊළඟට එකක් තියෙනවා මෙහෙම. අහලා තියෙනවද ජීව මතක දාන කියලා? දාන්නේ නේද? ජීව මතක දාන කියලා එකක් තියෙනවා. ඒක මම දැකලා තියෙනවා. අපි ගම්වල එහෙම තියෙනවා. ඩෝර තියෙනවා, කුරුණෑගල අදටත් තියෙනවා. දන්න අය කරනවා. තුලා බාර දාණය කියන එක දන්නවද? තුලා බාර දාණය. නැද්ද? දැන් ඉගෙන ගන්න තුලා බාර දාණය. මේක වෙන එකක්. තුලා බාර දාණය කියලා කියන්නේ තමන්ගේ ශරීරයේ කිරණ. කිලෝ 80ක් තිබුණොත් තමන්ගේ ශරීරයේ බරට එහා පැත්තෙන් හාල් හරි, පරිප්පු හරි, සීනි හරි, පිටි හරි මොන හරි තියලා තමන්ගේ බරට ගලපලා යමක් අරගෙන පූජා කරනවා. ඒකට කියනවා මොකද්ද? තුලා බාර දාණය. ඉස්සර රජවරු තමන්ගේ උපන්දිනයේ දවසට රජතුමාගේ බරට සමාන බරක් ආහාර ආදී දේවල්, හාල් තුන පහ ආදී දේවල්, ඒ කාලේට තියෙන දේවල් ටිකක් කිරලා ඒ රජතුමා රට වැටෙනවා. ඒකට කියනවා මොකද්ද? තුලා බාර දාණය. මේ උදාහරණයක් කියනවා. ජීව මතක දාණය කියන්නේ. දැන් මතක වස්ත්‍ර පූජාවයි ජීව මතක දාණය. ජීව මතක දාණය කියලා කියන්නේ යම් කෙනෙක් දැන් ලෙඩ වෙලා අසනීප වෙලා මැරෙන්න කිට්ටු වෙගෙන යනවා. දැන් දන්නවා කවුරු හරි ඉතින් දැන් මැරෙන්න ඔන්න කිට්ටුයි. ලබන සතියේ ලබන මාසේ වගේ වෙනකොට දැන් මෙයා යයි. කියලා ගමේ රටේ ඉන්න මිනිස්සු දන්න. හොඳට අමාරු. කියනවනේ අපේ 100ට අමාරු. මේ ගොඩේන පාටක් නැහැ. මුන්දගේ ඉතින් අවසාන කාලෙත් තමයි. කියනව නේද? එහෙනම් අපි මොකක් හරි හොඳට පින්ස පිටක් වෙන්න දානයක්වත් දෙමු කියලා දරුවෝ මාළෝ කෝමෙක් කාසු වෙලා ඒදී හරි ආච්චි හරි නෑ දෑයා වෙනුවෙන් දානයක් ඕගනයිස් කරනවා. හැබැයි මැරිලා නෑ. එයා ජීවත් වෙලා ඉන්නේ. ඒ ජීවත් වෙලා ඉන්න කාලෙදී මරණයට කිට්ටු සමයේදී එයාට මරණයට පත් වෙන අවස්ථාවේදී පහසුවෙන් ලෙහෙසියෙන් මතක් කරවා ගන්න ලෙහෙසි වෙන විදිහට දෙනවා දානය. ඒකේ තියෙනවා ගොඩාක් ආන්න බල. දැන් ජීව මතක දාන මම දැකලා තියෙනවා. ඒකෙදි ආහාර පාන හොඳ කන බොන දේවල් තමන් ප්‍රිය කරන සෑම දෙයක් සිවුරු පිළිකර ඊළඟට කොස්සක් ඉදලක් පැදුරක් දාලා ඊට පස්සේ පිඟානක් කෝප්පයක් පඩික්කමක් ඔය ගොඩ තියෙනවා. මිනිස්සෙකුට පාවිච්චි කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නමකට පන්සලකට සේනාසනකට පාවිච්චි කරන්න පුළුවන් ගොඩාක් දේවල් ඒකේ අන්තර්ගත කරලා ඒ ටික ඔක්කොම පූජා කරනවා. ජීවත් වෙලා ඉන්න කාලෙදි කරන්නේ. ඒකට කියන්නේ මොකද්ද? ජීව මතක දානය. ඒකත් මතක දානයක් තමයි. හැබැයි ඒක ජීවත් වෙලා ඉන්න කාලෙදි. මතක වස්ත්‍ර පූජාව කියලා කියන්නේ මරුණට පස්සේ. පාංශුකූලය කියලා කියන්නේ ඊටත් වඩා වෙනස් එකක්. දැන් තේරුණාද? මේකේ දැන් එතකොට අපි දැන් දෙන්නේ පාංශුකූලද මතක වස්ත්‍ර දාන. මතක වස්ත්‍ර දාන. හැබැයි ලේබල් එක විතර තියෙන්නේ මොකද්ද? පාංශුකූල දෙන්නේ. පාංශුකූල කියන දේවල් දුන්නම ගන්න බෑ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ලෙවල් 3ක් තියෙනවා. එකක් තමයි යම් කෙනෙක් හාමුදුරුවෝ කෙනෙක් සෝහනට ගිහිල්ලා සෝහනේ ඔතන මිනිහක් පොතල තිබෙන්නා වූ වෙදි අරගෙන ඇවිල්ලා සිවුරක් මහ ගන්නවා. ඒක ඇවිල්ලා උපරිම හිතාමත්ම හොඳ টপ ක්ලාස් එකේ පාංශුකූල සිවුර. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේලා ඉතින් ඔය ඇවිදගෙන තියාගෙන ගියාන් පස්සේ ඒ කාලේ සිවුරු රෙදි හොයාගෙන ඇවිදලා තියෙනවා ස්වාමීන් වහන්සේලා. සිවුරු රෙදි හොයාගෙන ඇවිදලා තියෙනවා. ඒ අරුට කුණු ගොඩවල් එහෙම කුණු ගොඩවල් ඊට පස්සේ ඔය ගංගාවල් අයිනේ මහා මොහොතේ ඊට පස්සේ ඔය මිනිස්සු ඔය මේ යම් කිසි තැනක එකට රැඳිලා ඉඳලා අතහැරලා දාලා ගියාන් පස්සේ
ඊට පස්සේ අපි කැම්ප් එකක් දාලා ගිහමු රජ බටේ ඉඳලා එතනින් ගියාන් පස්සේ එතන වැටිලා තියෙන රෙදි කෑලි ආදී දේවල් ඕක එකතු කරනවා. එකතු කරන්නේ මොකටද? සිවුරු හදන්න. ඒවත් එක්තරා විදිහේ පාංශු කුඩ තමයි. හැබැයි සෝහනේව නෙවෙයි. ඒකට කියනවා මධ්‍යම ප්‍රමාණයේ පාංශු කුඩ සිවුරු කියලා. මේක තේරුණා? හරි. ඊළඟට තියෙනවා මෙහෙම. මිනිස්සෙක් ඇවිල්ලා එයා ශ්‍රෙදි ටිකක් අරගෙන ඇවිල්ලා මේ ස්වාමින් වහන්සේලා පාංශකෝල සිවුරු දරන්නේ කියලා නෙවෙයි. මම පාංශකෝල සිවුරු හදාගෙන එහෙම රටේ ප්‍රතිසිද්ධ කරන්නේ නැහැ. ඒක තමයි මහගෙන පෙරවග. සමහර මිනිස්සු ස්වාමින් වහන්සේලා එනකොට පාරට විදි කියනවා. විසික් කරනවා. ස්වාමින් වහන්සේලාට ඒක ගන්න පුළුවන්. ඊළඟට සමහර වෙලාවට කෙනෙක් ස්වාමින් වහන්සේ ළඟට ඇවිල්ලා රෙදි ඇවිල්ලා මේ කකුල ගාවේ තියලා කියන්නේ නැහැ මොකක්වත්. ඔබ වහන්සේ උදිරක් මහගෙන පෙරව ගන්න ඔය කතා මොකෝ කියන්නේ. ඇවිල්ලා නිකන් සිවුරක් පාදේ ළඟ තියලා. සිවුරක් හරි රෙදිය. ඒක කියන්නේ නැතුව Tamanට ගන්න පුළුවන්. ඒක ඇවිල්ලා ලාබාල අවම පංසකුල්. දැන් පංසකුල් වර්ග කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එකක් තමයි টොප් එක. ක්වොලිටි හොඳම ක්වොලිටි. টොප් ක්වොලිටි එක තමයි මේ සෝහනි මිනියක් ඔතල තිබිච්ච රෙදි. දෙවෙනි ප්‍රමාණය තමයි තැන් වල රෙදි කඩවල ඔය කුණු ගොඩ වල තියෙන රෙදි එකතු කරලා හැදි. ඊළඟට දෙවෙනි එක. තුන්වෙනි එක තමයි අර පාදේ ගාලා තියලා දෙන්නේ. ඔන්න ඔය විදිහට පංසකූලියේ තියෙන ලෙවල් 3ක්. දැන් මේකේ එකක් තියෙනවා. දැන් ඔන්න මම කියලා දුන්නා පංසකූලිය කියලා කියන්නේ මොකක්ද? මතක වස්ත්‍රය කියලා කියන්නේ මොකක්ද? ජීව මතක දානය කියලා කියන්නේ මොකක්ද? දැන් කියලා දුන්නේ කොටස් තුනක්. දැන් අපි ලංකාවට ගිහිල්ලා ලංකාවේ අපි කරන්නේ මොකක්ද කියලා දැන් තේරුම් ගන්න. දැන් අපි ලංකාවේ කරන්නේ මොකද්ද? ලංකාව කියන්නේ මොකක්ද? කියන්නේ පාංශුකූල දෙනවයි කියලා කරන්නේ මතක වස්ත්‍ර දාන. එහෙමනේ. එතකොට මේකේ පරමාර්ථය මොකක්ද? පරමාර්ථය තමයි මතක වස්ත්‍ර දානේ පරමාර්ථය එහා පැත්තේ මිය පරලෝ ගියා වූ කෙනාට පින් අනුමෝදන් වෙන්න තමයි මේක දෙන්නේ. එයාට පිනිස. එයාට රෙදි පිනිස. අපිට එතකොට ප්‍රශ්නයක් තියෙනවා. මේ ඔක්කොම අපි දෙන පින් ගන්නවද? රෙදි පූජා කරලා දෙන පින් ඒගොල්ලන්ට හම්බ වෙනවද? දිව්‍ය වස්ත්‍ර හම්බ වෙනවද? නැහැ. හම්බ වෙන්නේ නැහැ. අපි දැන් වස්ත්‍ර පූජා කරන්නේ දැන් කාලේ නම් එදාම එහෙම නැත්නම් දෙවෙනි දවසේ එහෙම නැත්නම් තුන්වෙනි දවසේ කොහොමද දවස් කීපයක් ඇතුළත ඔක හම්බ වෙනවනේ. දැන් මේ මැරිච් එක කරන ඊයර ආවරණ අද දුන්නා නැත්නම් හෙට දුන්නා. ඊට පස්සේ යා දැව්වා එහෙම නැත්නම් හරිද? ඕකනේ කරන්නේ. මේ පරිලෝකීය ගමම්ම වගේ උණුහුමේ කරන්නා වූ වැඩේ තමයි මතක වස්ත්‍ර දාන. ඒක පංසකූල දානයක් එහෙම නෙවෙයි. පංසකූල දානය කියන එක අර ඉස්සලා කියපු විදිහට. දැන් ප්‍රඥාවක් තියෙනවා. එයාට අපි වාක්‍යයක් ලස්සනට කියනවා. මොකද්ද? අපි කියනවා මේ කාලකතානං අම්මාකං ඥාතිනං පුඤ්ඤත්ථාය ඉමං මතකවත්තං බික්ඛු සංඝස්ස දේම. කොහොමද කියන්නේ? ඕක කියන්නේ කලුරිය කලාව අපගේ නෑද කාලකතානං අම්මාකං ඥාතිනං කලුරිය කලාව අපගේ ඥාතිවරුන්ට ඥාතිවරයාට පිම්පිනිස පුඤ්ඤත්ථාය පිම්පිනිස ඉමං මතකවත්තං මේ මතක වස්ත්‍රය බික්ඛු සංඝස්ස දේම බික්ඛු සංඝයාට පූජා කරනවා. දැන් හරිනේ එතකොට මේ ඉන්න එක්කෙනෙක් අත ගන්න බෑනේ. මේ මෙලෝ ඉන්න එක්කෙනෙකුට කිසි කෙනෙකුට දැන් මේකේ ක්වොලිටි අත ගන්න බෑ. මේක පූජා කරන්නෙම කවුරු වෙනුවෙන්ද? අර මිය ගියා වූ කෙනා වෙනුවෙන් පිළිපිලිස. එතකොට එයාට නම කියලා තමයි මේක දාන්නේ. සමහර තැන්වල එයා එක්කෙනාගේ නමම කියනවා. ජයවර්ධන මේ සහායේන අර එහෙම කියන මොකක් හරි කියනවා.
මේ කියන අය ඇත්තටම එහා පැත්තේ පින් ගන්නවා. දැන් ප්‍රශ්නයක් නේ. එහෙම ඔක්කොම පින් ගන්නවායි කියලා certainty එකක් නැහැ. එහෙම පින් ගන්නවායි කියලා certainty එකක් නැහැ. ස්ථිර නැහැ. මෙහෙම තියෙනවා කවුද පින් ගන්න නැත්තේ? පින් ගන්න බෑ. බැරි තැන් තියෙනවා. යම් කිසි කෙනෙක් අපාය උපදිනවා කරපු මොකක් හරි පාපයකට. අපි මෙහි ඉතින් ඔය ලවුඩ් ස්පීකරේ දාලා ඉමම් මතකවත්තන් බික්කු සංඝස දේම කියලා පුණ්‍යත්තාය කිව්වට අපායේ ගිහිල්ලා ඔය රෙදියන්නේ. අතපහත් පිච්චර යන රෙද්දක් තියාගන්න පුළුවන් නේද? ඒක නිසා අපායේ ඉපදුන කෙනාට ගන්න බෑ. එයාගේ මතක් වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් උපදිනවා මේ තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකේ ඌරෙක්ගේ හරි ඊරියෙක්ගේ හරි හරකෙක්ගේ හරි බල්ලෙක්ගේ හරි බඩි උපදිනවා. මෙහෙන් අපි හයියෙන් ලවුඩ් ස්පීකරෙන් කියනවා කාලගතානං අම්මාකං මාතුයා අම්මාකං ඥාතින පුඤ්ඤත්තායි මං මතකවත්තා බික්කු සංඝස් දේම කියලා ඉදන් ඕ ඥාතිනම් හෝතු කියලා වතුරත් වක් කරනවා. හම්බ වෙනවද? අර ඌරට රිදි. අර හරකට රිදි හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ. ඒකට තිරිසන් ලෝකේ ගන්නත් බෑ. ඊළඟට දිව්‍ය ලෝකයේ කෙනෙක් උපදිනවා. දිව්‍ය ලෝකයේ කෙනෙක් උපදිනවා එයාටත් පින් දෙනවා. ඒ පින් දෙනකොට එමන් මතකවත්තම් ආවල් එක්කිනාට ලැබේවා කියලා දුන්නට ඒ ගන්නත් බෑ. එයා ඇවිල්ලා මේ නිකන් එයා එහි පහළ වෙනකොටම දිව්‍ය වස්ත්‍ර පැතුව පහළ වෙන්නේ. ඒක නිසා එයාට ගන්නත් එයා මේ හිතන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකයේ උපදින එක්කිනාට අවශ්‍ය නැහැ. ඊළඟට പ്രേත ලෝකය. പ്രേත ලෝකයේ තිබෙනවා මෙහෙම අවස්ථා කීපයක්. പ്രേත ලෝකයේ ඉන්නවා പ്രേතයෝ වර්ග 1000 කියලා പ്രേතයෝ කොටසක් ඉන්නවා. 1000 කියලා. ඊළඟට නිජ්ජාම තම්හි කියලා പ്രേතයෝ කොටසක් ඉන්නවා. කුප්පිපාස කියලා പ്രേතයෝ කොටසක් ඉන්නවා. පරදත්තූප ජීවි කියලා പ്രേතයෝ කොටසක් ඉන්නවා. ඉතින් මේගොල්ලෝ කරපු කර්ම වලට 1000 නිජ්ජාම තම්හි කුප්පිපාස පරදත්තූප ජීවි. ඉතින් අර කුප්පිපාස කියලා කියන්නේ හැම වෙලාවෙම පීපාසෙන් පීඩාවෙන් බඩගින්නේ ඔය එක එක්කිනාට දන් දෙන්නේ නැතුව ඒ වගේම බඩගින්නේ තියලා කෑම නැති කරලා ඔය ගොඩාක් එහෙම කරපු අය ඒ දුක වැඩිනවා. ඒ නිසා හාමුදුරුවෝ බඩගින්නේ තියන්නත් හොඳ නැහැ. හාමුදුරුවෝ විතරක් නෙවෙයි කවුරුවත් කාගේවත් තියපු එක කන්නත් හොඳ නැහැ හොරේ. ඒකෝ කියලා කන්න. නැත්තම් ඒක රිප්ලේස් කරන්න බලා ගන්න ඕනේ. කෑවට කමන්නේ එයාගේ බඩගින්න නැති කරන්න රිප්ලේස්මන්ට් එකක් තියන්න. කෑම හොරෙන් කන්නත් හොඳ නැහැ. වස්ත්‍ර හොරෙන් ගන්නත් හොඳ නැහැ. වස්ත්‍ර හොරෙන් ගත්තොත් නිල වස්ත්‍ර වෙනවා. කණ්ඩ නැත්නම් කණ්ඩ තීවිච්ච එක හොරෙන් කෑවොත් කුසලින්නේ ඉඳසිට වෙනවා. ඒක ඇවිල්ලා කුප්පිපාස තැන. නිජ්ජාම තන්නේ කියලා කියන්නේ හැම වෙලාවෙම මේ ඇඟ දනවා. ඇඟේ දැවිලා ජාමේ කියලා කියන්නේ දනවා. දන ගතිය. ඒ කරපු කර්මය. ඊළඟට ඔය නිජ්ජාම තන්නේ කියන්නත් පින් ගන්න බෑ. කුප්පිපාසික කට්ටියටත් පින් ගන්න බෑ. 1000 කට්ටියට පින් ගන්නත් බෑ. ඒ කොටසින් පරදත්තූප ජීවි කියනා වූ പ്രേත කොටාසයක් ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ට පුළුවන් අනිත් එක්කිනා දෙන්නා වූ පින අනුමෝදන් වීමේ ශක්තිය අනුමෝදන් වීමේ හැකියාව අනුමෝදන් වීමේ බලය ඒ පරදත්තූප ජීවි කියනා වූ කොටසට විතරයි තියෙන්නේ. ඒ සත්‍යයන්ට පින් පැමුණොත් හම්බ වෙනවා. අනිත් අයට හම්බ වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් මැරලා ගිහිල්ලා මනුස්ස ලෝකේ උපදිනවම කෙනෙක්ගේ කුසල. එයාට මතක් වෙන්නේ නැහැ කොහේ ඉඳලා ආවද කියලා. මෙහෙන් පින් දුන්නට එයාට එහෙන් විදි හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා නමුත් අපි යුතුයකමක් හැටියට කරුණාවෙන් දයාවෙන් කළගුණ සලකාගෙන ඒ මිය ගියා වූ කෙනාට පින් පමුණවන්ට මතක වස්ත්‍ර දානයක් කරනවා. පංච කුල දානයක් නෙවෙයි මතක වස්ත්‍ර දානයක් සිද්ධ කරනවා. ඒ අය පින් ගත්තත් නැතත් ඒ පින්කම කරන්නා වූ කෙනාට ඒ කිරීම තුළ ඒ පින අත්පත් වෙනවා. ඒගොල්ලන්ට පින් අත්පත් වෙනවා වෙන්නත් පුළුවන් නොවෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි කරපු කෙනාට ඒ පින ඒකාන්තව පිට. ඒක නිසා
ඒකේ අනර්ථයක් වෙන්නේ එහෙම නැහැ. දැන් ඒකට තේරුණාද මේකේ තියෙන වටිනාකම? වැදගත්කම? අර්ථාන්විතව දෙයක් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි කිව්වේ පාංශුකූලයයි මතක වස්ත්‍ර දානයයි ජීව මතක වස්ත්‍ර දානයයි තුලාභාර දානයයි ඒකේ වැදගත්කම. වැදගත්කම මොකද්ද? වැදගත්කම තමයි අපි කෙනෙකුට කරුණාවෙන් දෙලොවක් සම්බන්ධ කරලා වැඩක් කරනවා. ඒ කියන්නේ මෙහා ලෝකේ ඉඳලා එහා ලෝකෙට ගියා වූ කෙනාට එතනදී අවශ්‍ය කරන දේවල් ලබා ගන්නට අපි යම්කිසි මතක වස්ත්‍රයක් කරනවා. හැබැයි මතක වස්ත්‍රය විතරක් දීලා හරියන්නේ නැහැ. නේද? දැන් බලන්න අපේ තියෙන විදිය ඉස්සර වෙලාම රෙදි දෙනවා. ඉස්සලාම රෙදි දීලා ඇඳ බඳගෙන ඉන්න කියනවා දවස් 7ේදී කන්න දෙනවා. එහෙමනේ අපි කරන්නේ. ඊළඟ දවස් 7ක් යනවනේ අර කෑම බීම දෙන්න. හැබැයි එකක් කරනවා ඒ තමයි ඒ වැඩම කරා වූ ස්වාමින් වහන්සේලාට බුලත් පිට ටිකක් දෙනවා. කන්ද පළඳන්න. බීම දෙනවා අලිය බීම. ඊට පස්සේ ඒ ටිකක් හම්බ වෙනවා. කියන්නේ මොකද්ද? තේ හම්බ වෙනවා. තේ කෝපි හම්බ වෙනවා. ඒ වගේ පැන් නම් හම්බ වෙනවා. එතකොට පැන් වඩලා පින් අනුමෝදන් කරනවා. දාන වේලක් හොඳට හම්බ වෙන්නේ කවදටද? දවස් 7ක් යන්න ඕනේ කියලා හිතා ගන්න. හැබැයි දවස් 7 කාරණා ඒවා නිත්‍ය දේවල් නෙමෙයි. දවස් එදාට දෙන්නත් පුළුවන්, පස්සේ දෙන්නත් පුළුවන්, දවස් 2කින් දෙන්නත් පුළුවන්, 3කින් දෙන්නත් පුළුවන්, දවස් 10න් දෙන්නත් පුළුවන්, 8න් දෙන්නත් පුළුවන්. ඒක නිසා ඕනෑම වෙලාවක පින් අනුමෝදන් කරන්න පුළුවන් Tamanට ගැළපෙන දෙයක් එයා ආශා කරන කැමති දෙන දෙයක් හිතලා. හැබැයි ඒක එයා දන්නවද නැද්ද කියලා එහෙම ස්ථීර කරන්න බෑ. සමහර වෙලාවට පින් එහෙම බලාපොරොත්තු වෙමින් ඉන්නා වූ අය හීනෙන් පේන අවස්ථාවලුත් තියෙනවා. පිනක් අවශ්‍ය නම් ඒ පින් අවශ්‍ය කෙනා ඒ ජීවිතය සපවත් කරගන්නට අවශ්‍ය පින් අධි වුණාම නිකන් පෙනී හිටින ගතියක් තියෙනවා. සමහර වෙලාවට නිකන් ඉන්නකොටත් පේනවා. නිකන් ගෙදර ඉන්නකොට නිකන් අම්මා තාත්තා නිකන් මේ මැරිච්ච එක්කෙනා නිකන් ගෙට ගොඩ වෙලා නිකන් එහෙම කාමරේ හරහා ගියා වගේ පේනවා. සමහර වෙලාවට අදවල මතකයකට. සමහර වෙලාවට හීනේ. එහෙම උනාන් පස්සේ මිනිස්සු හිතා ගන්නවා මේ අපේ නෑදෑයාමට පෙනී හිටියේ මෙන්න මේ වගේ සිද්ධියක් නිසා. ඒ නිසා පින් දෙන්න ඕනේ කියලා හිතා ගන්නවා. ඉතින් අර රාජ්‍යවන්ටත් පෙනී හිටියන්නේ අන්න ඒව සලකනවා. ඒක නිසා මේකේ වැදගත්කම තමයි අපි සංසාරයේදී නෑයෝ නෝන කෙනෙක් හොයාගන්න ලබන්නේ. කියනවනේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතේට අම්මා වෙච්ච නැති කාන්තාවක් හොයාගන්න බෑ. තාත්තා වෙච්ච නැති පිරිමියෙක් හොයාගන්න බෑ. සහෝදරියෙක් වෙච්ච නැති පිරිමියෙක් හොයාගන්න බෑ. සහෝදරියක් වෙච්ච නැති කාන්තාවක් හොයාගන්න බෑ. ඕන කියනවනේ. ඉතින් අපි සංසාරයේදී කොච්චර මේ ට්‍රැවල් කරනකොට අයියලා අක්කලා අම්මලා තාත්තලා නැන්දලා මාමලා එහෙම වෙලා ඇද්ද? ඒ වගේ ඉන්නා වූ කෙනෙක් කොහේ හෝ වේවා අපිට මේ ජීවිතේ හරි මේ පෙර ජීවිතවල හරි ඊට ඉස්සෙල්ලා ජීවිතවල කොහේ හරි තැනක මාතෘත්වයෙන් පීතෘත්වයෙන් ඒ වගේම ඥාතිත්වයෙන් බන්ධුත්වයෙන් සම්බන්ධ වෙලා ඉන්නා වූ කෙනෙක් යම් කිසි දෙයකින් ඒ තැනක අසරමං වෙලා ඉන්නවා නම් නොදැනුවත්ව අපි යම් කිසි දෙයක් පින් හැටියට දුන්නොත් එන්නේ යාට ඒක ප්‍රතිඵලයක් වෙනවා. ආන්න ඒක තමයි වැදගත්කම. දැන් තේරුණාද පාංශු කූඩේ යන කුමක්ද? ඒකේ වටිනාකම මොකක්ද? ඒක නම් පරෝපකාරයට සිද්ධ කරන දෙයක්. ඒ නිසා මේ පින්වත් සෑම මෙන්න මේ ටික තේරුම් අරගෙන සතුටු වෙන්න අවබෝධයෙන් යුක්තව කටයුතු කරගන්නට ඒ වගේම ධර්මයේ පිළිපදන්න ධර්මයේ හැසිරෙන්න සෑම දෙයක්ම ඒ විදිහට අවබෝධයෙන් කරලා තමන්ගේ ජීවිතයයි අනිත් අයගේ ජීවිතයයි දෙකම සමසන්ට සාර්ථක කරගන්න මහන්සි ගන්න අදිස්ථාන කරගන්න. මේ උතුම් දානමය ධර්ම දේශනාව ඇසීම මේ ජීවිතය යහපත් කර ගැනීම පිණිස වේවා. පරලෝ ජීවිතයේ සුගතිගාමී කර ගැනීම පිණිස වේවා. දෙලෝ ජය ගැනීම පිණිස වේවා. පරාර්ථකාමීව අනිත් අයට සැපේ සැනසෙල් පිණිස අවබෝධයෙන් යුක්තව
දානමය පින්කම් පවත්වලා පින් අනුමෝදන් කර ගැනීම පිණිස වේවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහා ලෝකයේ නහි තත්ත කසීයත්ති එහා ලෝකේ කුඹුරු කරන ඒවා මොකක්වත් නැහැ. ඒ වගේම ගව මහිසාදී ගාල් හදාගෙන ආරක්ෂා කරගෙන කිරි දෝවාගෙන කටයුතු කරන එකකුත් නැහැ. වෙලෙන දාම් කිරීමකුත් නැහැ. රත්තරන් රිදී මිල මුදල් ගනුදෙනුවකුත් නැහැ. ඊතෝ දින්නේන යාපෙන්ති මෙහි දින්නා වූ පිනින් ඒ අය යැපෙනවා ජීවත් වෙනවා පීතා කාලකතා තහින් ඒ කලුරේක දාව ප්‍රේත වෙතන ඉපදුනා වූ අය. ඒ නිසා පරදත්ත උපජීවී කොටසට විතරයි කරගන්න පුළුවන්කම තියෙන්නේ. මේ කාරණා ටික තමයි අපි ධර්ම දේශනාවේ මේ පිටුට සිහිපත් කරේ මතක් කරේ. ඉතින් මේ ධර්ම දේශනාවේ ඉතින් කර්ම ධර්මයට අනුකම් දීමේ පිණින් ඒ වගේම බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ අනන්ත පරිමාණ ගුණානුභව බලෙන් සනසිලා සෑම දිනාටම සනසිල්ලක් යහපතක් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද පින්වත් චූලා රාජපක්ෂ දොස්තර මහත්මයා මල්කාන්ති රාජපක්ෂයේ පින්වත් මහත්මිය ඒ වගේම පවුලේ සෑම දිනාටම නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමේ බලාපොරොත්තුෙන් යුක්තව අද මේ පින්කමට දායකත්වයේ දරනවා. ඒ වගේම පින්වත් චූලා රාජපක්ෂ මහත්මයාට ඉතින් ඉදිරියේදී ඉදිරිපත් වෙලා තිබෙනා වූ සල්ලි කර්මයේ වගේම නිරෝගී භාවය සලසා ගැනීමට ඒ කරන්නා වූ සත්කම සාර්ථක වේවා. කිසියම් ගැටලුකාරී තත්වයක් ඇති නොවේවා. ඒ වගේම වෛද්‍යවරුන්ගේ හිදෙහිදියන්ගේ උපස්ථායකාවන්ගේ සෑම දිනාගේම කරුණාව දයා මෛත්‍රිය ඒ වගේම අවශ්‍ය රට ලැබිලා ඉතින් මේ කටයුතු සාර්ථක කරගෙන නිරෝගී භාවයේ සලසා ගන්න ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දැන් මේ අනුරාධා සහ තාරක අබේනන්දේ පින්වතුන්ගේ පුංචි දරුවෙක් නේද? අගෝස්තු 1 වෙනි දිනට 3 වෙනි උපන්දිනය සිහිපත් කරනවා. ඉතින් දිල්මී අබේනන්දේ දිනේට සුබ උපන්දිනයක් වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරමු. ඉතින් මව්පියන්ටත් පවුලේ සෑම දිනාටමත් ඒ වගේම ලංකාවේ විසනේ දෙන්නගේම මව්පියවරුන්ට සෑම දිනාටම চিරාත් කාලයක් නිරෝගී දීර්ඝාස වේවා. සියලු කටයුතු යහපත් සිද්ධ කරගෙන ධර්මයෙන් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන ගමන් ඒ වගේම ශාමලී වල්පොල සමන්ත වල්පොල වෙනවත් මහත්මියන් දෙන්නටත් ඒ දරුවන්ටත් ඒ වගේම සැනසෙල්ලක් වේවා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. කරගෙන යනා වූ රැකී ආරක්ෂා කටයුතු දුදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක් මේ කාන්තේම හොඳින් කරගෙන යන්න ලැබේවා. පින්වත් මහත්මියන් දෙන්නගේම ඉතින් ඒ මිය පරලෝකියා වූ නෑදෑහිත මිත්‍රාදීන්ටත් මේ පින්වත්පත් වේවා. ලංකාවේ වාසය කරන්නා වූ තමන්ගේ ආදරණීය මව්තුමියට නිරෝගී භාවය චිර ජීවනයේ සැලසේවා. දෙන්නගේම ඒ මේ ගියා වූ නෑදෑ පින් අනුමෝදන් වී සංසාර දුකින් අත මිදී නිවෙන සැනසීම ලබත්වා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. ඉතින් අද ධර්ම දේශනාවට සහසම්බන්ධ වුණා. ධර්මයට අනුකම් දුන්නා. ඉතින් මේ උපදවාගත් ධර්ම දේශන ධර්ම ශ්‍රවණය කිරීමේ පින මේ පින්වත් සෑම දිනාටම දුක්ඛය, සමුදය, නිරෝධී මාර්ගය කියනා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන සංසාර දුකින් අත මිදලා අමා මහ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්න ලැබේවා. නිර්වාණ අවබෝධයේ පිණිස මේ උතුම් පුණ්‍ය ධර්මියෝ කුසල ධර්මියෝ සෑම දිනාටම හේතු වාසනා වේවා කියන මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණ සංස බලෙන් සෑම දිනාටම පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව සෝසය අවබෝධ අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං
ආයුරාරෝග්‍ය සම්පත්තියේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.